තෙරුවන් සරණයි ආයුබෝවන්. උසස් පෙළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ බෞද්ධ ශිෂ්ටාචාරයට අදාළ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න පිළිතුරු සාකච්ඡාවක් අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම 2019 වර්ෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වෙලා තියෙන ආකාරය සහ බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් පළවෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරනවා. මේ විදිහට බහුවර්ණ ප්‍රශ්න 50ම සාකච්ඡා කරන්නට අපි අදහස් කරනවා. අපි බලමු බෞද්ධ ශිෂ්ටාචාරයට අදාළව 2019 වර්ෂයේ බහුවර්ණ ප්‍රශ්න කොයි විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. පිරිවෙන දහම් පාසල විශේෂයෙන්ම මතක් කරන්නට ඕන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ ප්‍රශ්න 50ටම පිළිතුරු සපයන්නට අපිට ලැබෙන්නේ පැය 2ක වගේ කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාව අතර පිළිතුරු සැපයීම අපි සිදු කරන්නට ඕන. මේ විදිහට ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. පිළිතුර ඔබට අංක යොදපු කොලයක් ලැබෙනවා. ඒ කොලේ තමයි අදාළ පිළිතුරේ අංකය සඳහන් කරන්නට තියෙන්නේ. එහෙම නැත්නම් සලකුණු කරන්නට තියෙන්නේ. අදාළ පිළිතුරේ අංකය අදාළ ප්‍රශ්න අංකය යටතේ ලකුණු කරන්නට තියෙනවා. ඉතින් එහෙම තමයි පිළිතුරු සපයන්නට තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී. පළවෙනි ප්‍රශ්නයේ විදිහට 2019 වර්ෂයේදී ලැබෙන්නේ බුද්ධ කාලීන ಭಾರತයේ පැවති ආගම් හා දර්ශන අතුරින් වෛදික ආගම වෙන්කර හඳුනා ගැනීමට වඩාත් උචිත ප්‍රකාශය කුමක්ද කියන ප්‍රශ්නය. බුද්ධ කාලීන ಭಾರತයේ පැවතුණු ආගම් හා දර්ශන අතරින් වෛදික ආගම වෙන් කරලා හඳුනා ගැනීමට වඩාත් උචිත ප්‍රකාශය මේ ප්‍රකාශ වලින් වර්ණ පහක් තියෙනවා. මේ පහෙන් මොකක්ද කියලා යහන්නේ. සමහර වෙලාවට සමාන වූ වර්ණ තියෙන්නට පුළුවන්. නිවැරදිම වර්ණය තමයි අපි තෝරාගත යුතු වෙන්නේ. එහෙම නැත්නම් අපේ පිළිතුර අසාර්ථක වෙනවා. අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. අපි වැරදි පිළිතුරු සලකුණු කරලා තිබුණොත් ලකුණු කරලා තිබුණොත් ලකුණු ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නිවැරදිම පිළිතුර හෝ වඩාත් ගැළපෙන පිළිතුර තමයි අපි ලකුණු කරන්නට ඕන. පළවෙනි පිළිතුර විදිහට තියෙන්නේ ඊශ්වර නිර්මාණවාදය හා නීති පරිණාමවාදය කියන පිළිගැනීම. ඊශ්වර නිර්මාණවාදය හා නීති පරිණාමවාදය බුද්ධ කාලීන ಭಾರತයේ පැවති ආගම් හා දර්ශන අතුරින් වෛදික ආගම වෙන්කර හඳුනා ගැනීමට උචිත ප්‍රකාශය තමයි අපිට තෝරන්නට තියෙන්නේ. දෙවැනි පිළිතුර යාගය හා නීති පරිණාමවාදය පිළිගැනීම කියන පිළිතුර. තුන්වෙනි එක ඊශ්වර නිර්මාණවාදය හා සංසාර සුද්ධිවාදය කියන පිළිතුර. නීති පරිණාමවාදය හා කර්ම මාර්ගය පිළිගැනීම කියන පිළිතුර. පස්වෙනි පිළිතුර කර්ම මාර්ගය හා ඊශ්වර නිර්මාණවාදී පිළිගැනීම කියන පිළිතුරු පහක් තියෙනවා. මේ පහෙන් නිවැරදි පිළිතුර තමයි අපි තෝරා ගන්නට ඕන. ඉතින් ඒ නිවැරදි පිළිතුර තෝරා ගැනීමේදී අපි නිවැරදිම පිළිතුරට අවධානය යොමු කරන්නට ඕන. එහෙනම් බුද්ධ කාලීන ಭಾರತೀಯ වෛදික ආගම වෙන්කර හඳුනා ගැනීම සඳහා අපිට අරගන්නට පුළුවන් පිළිතුර තමයි කර්ම මාර්ගය හා ඊශ්වර නිර්මාණවාදය කියන පිළිගැනීම. කර්ම මාර්ගය හා ඊශ්වර නිර්මාණවාදය. කර්ම මාර්ගය කර්මය පිළිබඳව විශ්වාසයක් තිබුණා. ඒ වගේම ඊශ්වර නිර්මාණවාදී කියන ඉගැන්වීම තමයි බුද්ධ කාලීන ಭಾರತයේ පැවති ආගම් හා දර්ශන අතුරින් වෛදික ආගම් වෙන්කර හඳුනා ගැනීමට වඩාත් උචිත ප්‍රකාශය විදිහට තෝරා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා.
ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. යාගය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි නොවන්නේ කුමන ප්‍රකාශයේද? යාගය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව යාගය පිළිබඳව බ්‍රාහ්මණ ඉගැන්වීම් තියෙනවා. වෙනමම ඉගැන්වීමක් තියෙනවා යාගය පිළිබඳව. ඉතින් මේ ඉගැන්වීම් අනුව පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි නොවන්නේ කුමන ප්‍රකාශයේද? නිවැරදි නොවන්නේ කියලා කියන්නේ වැරදි මොකක්ද කියලා අහන්නේ. උද්ඝාතෘ යනු යාගයට ආරාධනා කරන්නා වේ. බ්‍රහ්ම සහභ්‍යතාවය සඳහා එකම මාර්ගයේ යාගයයි. ඒකත් යාගය හා සම්බන්ධ බ්‍රාහ්මණික ඉගැන්වීම නිවැරදි ඉගැන්වීමක්. වේද ග්‍රන්ථයන්හි යාගය ගැන තොරතුරු දැක්වේ. ඒකත් නිවැරදි. වේද ග්‍රන්ථවල යාගය ගැන සඳහන් වෙනවා. හතරවෙනි පිළිතුර යාගයක් සාර්ථක කර ගැනීම සඳහා බ්‍රාහ්මණ පූජකවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. ඒකත් නිවැරදි. යාගයේ ඉහළ වර්ණවලට පමණක් සීමා වූ පූජා චාරිත්‍රයකි. ඒකත් නිවැරදි. එහෙනම් වැරදි පිළිතුර වෙන්නේ උද්ඝාතෘ යනු යාගයට ආරාධනා කරන්නා වේ. උද්ඝාතෘ කියලා කියන්නේ යාගයට ආරාධනා කරන්නා නෙවෙයි. හෝතෘ තමයි යාගයට ආරාධනා කරන කෙනා. හෝතෘ. ඒ වගේ සමීප පිළිතුරු තියෙන්නට පුළුවන්. අපිව නොමග යවන පිළිතුරු තියෙන්නට පුළුවන්. හොඳ දැනුමක් හොඳ කල්පනාවක් ඇතිව තමයි අපි පිළිතුරු සලකුණු කරන්නට ඕන, ලකුණු කරන්නට ඕන. උද්ඝාතෘ කියලා කියන්නේ යාගය ඉදිරිපත් කිරීම වෙනුවෙන් සාමන් වේද පාඨ ගායනා කිරීම සිදු කරන කෙනා. උද්ඝාතෘ කියලා කියන්නේ සාම වේද. යාගයේ පැවැත්වීම වෙනුවෙන් පවත්වන්නට පාඨ ඉදිරිපත් කරනවා. ඉතින් යාගය සඳහා ආරාධනාව, දෙවියන්ට ආරාධනාව සිද්ධ කරන්නේ හෝතෘ. එහෙනම් මේක වැරදි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය මේ සත්වයාගේ මරණින් මතු පැවැත්ම පරලොව කුසල කර්මයන්ගේ ඵල විපාක ආදිය පිළිබඳ විමසන ලදුව බුද්ධ කාලීන ඇතැම් ශ්‍රමණයන් නිශ්චිත පිළිතුරක් නොදුන් බව සංජය බෙල්ලට්ටි පුත්තගේ ඉගැන්වීම් වලින් පැහැදිලි වේ. එසේ පිළිතුරු නොදීමට හේතු වන සාධක 4ක් බුදු සමයේ පෙන්වා දී ඇත. එම හේතු 4ට අයත් නොවන ප්‍රකාශය තෝරන්න කියන ප්‍රශ්නේ. සංජය බෙල්ලට්ටි පුත්ත කියන ශාස්ත්‍රූවරයා තමන්ගේ ආගමික ඉගැන්වීම ඉදිරිපත් කරද්දී පිළිතුරු නොදී හිටපු අවස්ථාවන් තියෙනවා. පිළිතුරු නොදී ඉන්නවා සමහර වෙලාවට. ඒ සඳහා හේතු මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුදහමේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ 4ට අයත් නොවන ප්‍රකාශය තමයි අපිට මෙතනදී තෝරන්නට තියෙන්නේ. උපාදානයට ඇති බිය හා පිළිකුල නිසා උපාදාන, බය, උපාදාන පරිච්ඡේ ගුච්ඡා. ඒ විදිහට සඳහන් වෙනවා. සංසාරයට ඇති බිය නිසා හා පිළිකුල නිසා මුසාවක් සිදුවේ යැයි මුසාවට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම තුන්වෙනි පිළිතුර. පිළිතුරු දෙනු ලබන කල්හි ප්‍රති ප්‍රශ්න විචාරණු ලබති ඇති බිය. ප්‍රති ප්‍රශ්න විචාරණු ලබති ඇති බිය නිසා පිළිතුරු නොදීම නුවණ මද බැවින් බෙහෙවින් මෝඩ බැවින් හා ප්‍රශ්නවලට පිළිතුරු දීමේ ශක්තියක් නොමැති බැවින් පිළිතුරු නොදීම කියන මේ පිළිතුරු තමයි තියෙන්නේ. ඉතින් මේ පිළිතුරු පහෙන් අපිට ඉතාමත් ඉක්මනින් පිළිතුරු තෝරා ගන්නට සිද්ධ වෙනවා. උපාදානයට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුර නොදීම ඒකත් බුදුදහමේ ඉගැන්වීමක්. මේ අතරින් පිළිතුර වෙන්නේ සංසාරයට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම කියන කාරණේ. මුසාවක් වෙයි කියලා හිතලා පිළිතුරු නොදී ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුදහමේ ඉගැන්වෙනවා. පිළිතුරු දෙන ලබන කල්හි ප්‍රතිප්‍රශ්න අහයි කියලා බයි පිළිතුරු නොදී ඉන්නවා. නුවණ මද නිසා බෙහෙවින් මෝඩ බැවින් හා ප්‍රශ්නවලට පිළිතුරු දීමේ ශක්තියක් නැති නිසා පිළිතුරු නොදී ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් සංසාරයට ඇති බිය හා පිළිකුල නිසා කුසල කර්මවල විපාකයන් ගැන හිතලා පිළිතුරු නොදී ඉන්නවා කියන එක සංජය බෙල්ලට්ටි පුත්ත ශාස්ත්‍රූවරයාගේ ඉගැන්වීමක් නෙවෙයි. ඉතින් එහෙනම් පිළිතුර වෙන්නේ තුන්වෙනි
ප්‍රශ්නේ දෙවැනි වර්ණය. ඊළඟට බහුවර්ණ 4 වෙනි ප්‍රශ්නය බුද්ධ කාලීන ප්‍රකට ශාස්ත්‍රවරයෙකු වූ මක්කලි ගෝසාල තුමන්ගේ ප්‍රධාන ඉගැන්වීම වූයේ. බුද්ධ කාලීන ප්‍රකට ශාස්ත්‍රවරයෙකු මක්කලි ගෝසාල තුමන්ගේ ප්‍රධාන ඉගැන්වීම උනේ උච්ඡේද භෞතිකවාදයයි, පරම අවිහිංසාවාදයයි, අමරා වික්කේපවාදයයි, අක්‍රීයවාදයයි, නියති පරිණාමවාදයයි කියන මේ පිළිතුරු පහෙන් අපි නිවැරදි පිළිතුරු තෝරා ගන්නට ඕන. නිවැරදි පිළිතුර විදිහට අකිරියවාදය. මක්කලි ගෝසාල ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම ප්‍රධානතම ඉගැන්වීම අකිරියවාදය. ඊළඟට 5 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ බුද්ධ කාලීන ಭಾರತයේ පැවති 12 මහා ජනපද අතුරින් විශාලතම නියෝජිත മന്ത്രി මණ්ඩලයකින් පාලනය කරනු ලැබූ ජනපදයේ ලෙස සැලකෙන්නේ. මෙතනදී දැන් සාකච්ඡා වෙන්නේ 12 මහා ජනපද පිළිබඳව තියෙන තොරතුරු පාඩමක් අපිට තියෙනවා. මේ පාඩම ආශ්‍රය කරගෙන තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. උඩදී අපි සාකච්ඡා කරපු ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ ශාස්ත්‍රවරු පිළිබඳව ඉගැන්වීම. ඊට අමතරව යාගය පිළිබඳව ඉගැන්වීම. මේ කියන ඉගැන්වීම බ්‍රාහ්මණික ඉගැන්වීම පිළිබඳව ඉගැන්වීම, යාගය පිළිබඳව ඉගැන්වීම. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නේදී ශාස්ත්‍රවරු සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක්. මෙතනදී අහන්නේ මක්කලි ගෝසාල සම්බන්ධ කරගෙන පමණයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න බොහෝමයක් හදන්න පුළුවන් බහුවර්ණ විදිහට. ඊට අමතරව බුද්ධ කාලීන ಭಾರತයේ පැවති 12 මහා ජනපද සම්බන්ධ පාඩමක් තියෙනවා. ඒකෙන් තමයි 5 වෙනි ප්‍රශ්නය හැදිලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. මගධ ජනපදයයි, කොසල් ජනපදයයි, වජ්ජි ජනපදයයි, මල්ල ජනපදයයි, කුරු ජනපදයයි කියලා පිළිතුරු 5ක් තියෙනවා. ප්‍රශ්නේ තමයි බුද්ධ කාලීන ಭಾರತයේ පැවති 12 මහා ජනපද අතරින් විශාලතම නියෝජිත മന്ത്രി මණ්ඩලයකින් පාලනය කරනු ලැබූ ජනපදයේ විදිහට තමයි ජනපදේ මොකක්ද කියලා යහන්නේ. ඉතින් පිළිතුර විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා 3 වෙනි පිළිතුර. වජ්ජි ජනපදේ. වජ්ජි ජනපදේ තමයි සමූහාණ්ඩුවක් විදිහට පාලනය වෙච්ච වජ්ජි ජනපදය. ලිච්ඡවීන්ගේ රාජ්‍ය තමයි විශාලතම නියෝජිත മന്ത്രി මණ්ඩලයක් තිබුණු ජනපදේ වෙන්නේ. 6 වෙනි ප්‍රශ්නයේ කෘෂි ආර්ථිකයට මුල් තැනක් දුන් පැරණි ಭಾರತೀಯ ජාත්‍යන්තර වශයෙන් වාණිජකරණය දියුණු තත්වයකට පත්ව තිබුණු බවට දැක්විය හැකි වඩාත් සුදුසු සාධකය වන්නේ. කෘෂි ආර්ථිකයට මුල් තැනක් දුන්නු පැරණි ಭಾರತೀಯ ජාත්‍යන්තර වශයෙන් වාණිජකරණය දියුණුවක්. ජාත්‍යන්තර වශයෙන් වෙළඳාම අතින් දියුණුවකට පත් වෙලා තිබුණා කියන්නට දක්වන්න පුළුවන් වඩාත්ම සුදුසු සාධකය වන්නේ සේද මාර්ග ඔස්සේ සිදු වූ වෙළඳාම, නව නගර නිර්මාණය වීම, භාණ්ඩ නිෂ්පාදනය ඉහළ යාම, ගංගාවන් ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම, කෘෂි නිෂ්පාදන වලින් ස්වයං පෝෂණය වීමයි. මේ කියන පිළිතුරු 5න් එක පිළිතුරයි අපිට තෝරන්නට තියෙන්නේ. එහෙනම් වාණිජකරණයේ දියුණු තත්වයකට පත්ව තිබුණු බවට දැක්විය හැකි සුදුසුම සාධකය තමයි අපිට ඉදිරිපත් කරන්නට තියෙන. නව නගර නිර්මාණය වීම, භාණ්ඩ නිෂ්පාදනය ඉහළ යාම, ගංගාවන් ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම, කෘෂි නිෂ්පාදන වලින් ස්වයං පෝෂණය වීම. මේ විදිහට පිළිතුරු ගොඩක් තියෙනවා. හොඳ කල්පනාවෙන් අපි පිළිතුරු තෝරාගත යුතු වෙනවා. පිළිතුර විදිහට අපිට තෝරගන්නට වෙන්නේ සේද මාර්ග ඔස්සේ සිදු වූ වෙළඳාමයි. ඒ කියන්නේ දියුණුව සම්බන්ධව, කෘෂි කර්මාන්තය හා සම්බන්ධව පැවතුනා වූ කෘෂි ආර්ථිකයේ දියුණුම තත්ත්වය ප්‍රකාශ කරන්නට පුළුවන් සාධකේ. අනිත් පිළිතුරු සාමාන්‍ය මේකට අදාළ වෙන පිළිතුරු තියෙනවා. ඒ වුණත් සුදුසුම පිළිතුරු, සුදුසු සාධකේ වන්නේ, වඩාත් සුදුසු සාධකේ වෙන්නේ සේද මාර්ග ඔස්සේ සිදු වූ වෙළඳාම කියන පිළිතුර. ඊළඟට 7 වෙනි ප්‍රශ්නයේ බුදුරජාණන් වහන්සේ සාස්වත අසාස්වත යන අන්තත්වයට නොපැමිණ සුන්දර වූ නිවනට ගිය බැවින්ද, සුදුසු තැන සුදුසු වචන යහපත්ව කියන බැවින්ද, සුවිශේෂ නාමයකින් හඳුන්වන බව නව අරහාදී බුදුගුණ විවරණයෙන් පැහැදිලි වේ. එම බුදුගුණය හැඳින්වෙන්නේ
බුදුරජාණන් වහන්සේ ශාස්වත අශාස්වත යන අන්තත්වයට නොපැමිණ සුන්දර වූ නිවනට ගිය බැවින් සුදුසු තැන සුදුසු වචන යහපත්ව කියන බැවින් සුවිශේෂ නාමයකින් හඳුන්වන බව නවරහදී බුදුගුණ විවරණයෙන් පැහැදිලි වෙනවා. ඒ බුදුගුණය තමයි අහන්නේ. යහපත් කොට යෙතැයි සුන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතැයි. සුගත බුදුගුණය තමයි පිළිතුර වෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ වනාහි උන්වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම ගුණධර්මයන්ගේ ප්‍රතිමූර්තියයි. 45 වසරක කාලය තුලදී තමන් විසින් ප්‍රකාශ කරන ලද වචන උන්වහන්සේ ක්‍රියාවට නැගූහ. කිසිදු දුබලතාවක් හෝ පහත් හැඟීමක් හෝ උන්වහන්සේකින් කිසි විටකත් දෘශ්‍යමාන නොවිය. ලෝකයට ඊටමත් පරිපූර්ණ ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ නූතන ඇගයීමක් වන මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද? මහාචාර්ය ලක්ෂ්මී නරසු, ඇල්බර්ට් අයින්ස්ටයින්, බර්ට්‍රන්ඩ් රසල්, මහාචාර්ය මැක්ස් මූලර්, එඩ්වින් ආනෝල්ඩ් කියන පිළිතුරු තියෙනවා. ඒ පිළිතුරු වලින් සුදුසු පිළිතුර අපි තෝරන්නට ඕන. සුදුසු පිළිතුර විදිහට අපිට තෝරන්නට පුළුවන් මේ ප්‍රකාශය කරන්නේ මහාචාර්ය මැක්ස් මූලර් කියන පඬිවරයා. ඊළඟ ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ ප්‍රථම සංගායනාව අවසානයේදී විනය පිටකයත් සූත්‍ර පිටකයේ නිකාය පහත් කටපාඩමින් පවත්වාගෙන යාමට මහා තෙරවරුන් හා උන්වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වෙත බාර කරන ලද බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එහිලා දීඝනිකායට අයත් සූත්‍ර මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යාමට බාර කරන ලද්දේ සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවටයි, උපාලි හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටයි, මහා කාශ්‍යප හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටයි, අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටයි, ආනන්ද හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවටයි කියන බහුවර්ණ පහක් තියෙනවා. ඒ පහෙන් නිවැරදිම පිළිතුර තමයි අපිට තෝරන්නට වෙන්නේ. එතකොට මේ පහෙන් නිවැරදිම පිළිතුර තෝරගන්නට වෙනවා. උපාලි හාමුදුරුව වෙන්නට බැහැ. උන්වහන්සේ විනය පිටකයේ බාරව කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේ. ඉතින් අනුරුද්ධ හාමුදුරුවන් වහන්සේට අංගුත්තර නිකාය, අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රමුඛ පිරිසට ලැබෙන්නේ අංගුත්තර නිකාය. ඉතින් ඒ විදිහට ගත්තම පිළිතුර විදිහට අපිට තෝරගන්නට පුළුවන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට තමයි දීඝනිකාය ප්‍රථම සංගායනාව අවසානයේදී විනය පිටකයත් සූත්‍ර පිටකයේ නිකාය පහත් කටපාඩමින් පවත්වාගෙන යාමට මහා තෙරවරුන් හා උන්වහන්සේලා ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වෙත බාර කළා. ඒ අනුව දීඝනිකාය අයත් උනේ ආනන්ද හාමුදුරුවන්ට තමයි බාර වුණේ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පිරිසට. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ බුද්ධ කාලීන භික්ෂුණී ශාසනයේ ප්‍රකට භික්ෂුණීක වූ කේමා රහත් තෙරණියන් වහන්සේට පිරිනැමූ අගතනතුර කුමක්ද? මෙතනදී අහන්නේ අගතනතුරු පිරිනැමීම. අගතනතුරු පිරිනැමීම කියන කාරණාව යටතේ තියෙන පාඩම කාන්තා නිදහස ලැබුණා, අගතනතුරු පවා පිරිනමන්නට යෙදුනා කියලා අපි ඉගෙන ගන්න පාඩමින් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. චිර රාත්‍රාඥ භික්ෂුණීන් අතර අගතනතුර ලැබෙනවා කියලා සඳහන් කරනවා කේමා තෙරණින් වහන්සේට. ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතර අග්‍රස්ථානීය කියලා කියනවා. තුන්වෙනි පිළිතුර වෙන්නේ සුමధుර ලෙස දහම් දෙසන භික්ෂුණීන් අතර අගතනතුර කියන පිළිතුර. ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අගතනතුර කියන පිළිතුර හතරවෙනි පිළිතුර. ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ භික්ෂුණීන් අතර අගතනතුර කියන පිළිතුර පස්වෙනි පිළිතුර. ඉතින් මේ පිළිතුරු පහෙන් නිවැරදිම පිළිතුර තමයි අපිට තෝරගන්නට වෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතර අගතනතුර ලැබෙන්නේ කේමා තෙරණින් වහන්සේට. ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතර අගතනතුර. ඉතින් මේ විදිහට බහුවර්ණ ප්‍රශ්න රාශියක්, බහුවර්ණ ප්‍රශ්න 50කට පිළිතුරු සපයන්නට අපිට සිද්ධ වෙනවා උසස් පෙළ විභාගයේදී. බෞද්ධ ශිෂ්ටාචාරය ලියන්නට බලාපොරොත්තු වෙන සිටින දරුවන්ට ගොඩක් වැදගත් වේවි මේ සාකච්ඡාවන්. ඉතින් අපි අනිකුත් ප්‍රශ්න සහ විචාර ප්‍රශ්න සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ නාලිකාව සමග සම්බන්ධ වෙමින් ඒ සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට ඔබට සිහිපත් කරමින් මේ කොටසින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්
පිරිවෙන දහම් පාසල